මේකේ කියනවා ධ්වනි ප්‍රභවයක් තියෙනවා. හරි. මේකේ ද්‍රව පෘෂ්ඨයක් තියෙනවා. මේකේ ද්‍රව පෘෂ්ඨයෙන් සරල අනුවර්තී ලෙස ඉහළ පහළ යනවා. මැද පිහිරම A කියලාත් උඩ පිහිරම B කියලා නම් කරලා තියෙනවා. මේකේ රෝම ළඟ දෙකට යනකොට කියන්නේ මොකද්ද? මෙහෙම එන තරංගය ගැන කල්පනා කරමු කියලා කියනවා. හරි. මෙයාගෙන් එනවා තරංගයක්. ඒ තරංග වේගයට u අකුර දීලා තියෙනවා. තරංග සංගත f බිඳුව දීලා තියෙනවා. සන අපි හුරු තරංග වේගයට v අකුර මේකේ තරංග වේගයට u දීලා තියෙනවා. මෙයා හිතමුද කම්පණය වල ඉහළ පහළ යනකොට වේගය විටින් විට වෙනස් වෙනවා. මේක රෝමලක දෙකේ කියන්නේ මෙයා v වේගෙන් පහළ යන මොහොතක් ගැන හිතමුලු. ඉතින් පුතේ මේ පතිත තරංගේ පැත්තෙන් හිතනකොට මෙයා තමයි ප්‍රභවය. එයාගෙන් තමයි තරංග විඩ කෙරෙන්නේ. ද්‍රව පෘෂ්ඨය තමයි නිරීක්ෂකයා. right? ඊට පස්සේ ආයෙ කියනවා පුතේ එක පරාවර්තනලා නැවත අර ප්‍රභවයට ඒක දැන් වැඩ කරන අනාවරකයක් වගේ. right? ග්‍රහණය වෙනවලු. දැන් අතර මේකේ පරාවර්තිත තරංගේ ගද්දී තරංග වේගය uමයි. හැබැයි මේක f0 උනාට මේක පෘෂ්ඨයේ මත දිය හැින් f dash නම් පරාවර්තන වෙන එක f dash කියලායි ගන්න. මෙයාට ඇහෙන එක f double dash වගේ ගමු. ඒතර මෙයා ඒ මොහොතේ පුතේ පහළට යනවා v වේගයෙන් ද්‍රව පෘෂ්ඨය. right? දැන් මෙතනින් මේ තරංගෙ පිට වෙන්නේ ඒ නිසා මෙයා තමයි පුතේ ප්‍රභවය. මෙයානේ ඒක ග්‍රහණය කරන්නේ. එහෙනම් මෙයා තමයි ඒ වෙලාවේ නිරීක්ෂකයා. හරිද? පස්සේ කියනවා මේ ධ්වනි වේගය 340 බවත් මේ මිශ්‍රණයක මෙයා පිට කළ සැබෑ සංඛ්‍යාව 680යි කිලෝහර්ට්ස් බවත් කියන. මුලින්ම අහන්නේ රූප සලන දැක කුමන පිහිරීමේදී ද්‍රව පෘෂ්ඨයේ වේගය අවමද? ද්‍රව පෘෂ්ඨයේ ඉහළ පහළ යනකොට පුතා ද්‍රව පෘෂ්ඨයේ ඉහළ පහළ යනකොට පුතා සරානුවර්තී ලෙස ප්‍රවේගය අවම වෙන්නේ කොතනද කියලා. ඒක සාආච පාඩමේ දැනුම. සරානුවර්තී චලිතයක කෙළවරේදී ප්‍රවේගය බිඳුවයි. එහෙම නේද? මැදදී කේන්ද්‍රයේදී උපරිමයි. එහෙනම් මේ කියන විදිහට පුතේ ද්‍රව පෘෂ්ඨයේ වේගය අවම වෙන්නේ B කියන පිහිටුමේදී. A හා B අතරින් ඔය ගාන හැටියට B රූප සටහන නේද? B කියන පිහිටුම. ලියා ගන්නකො. පළවෙනි එකේ ඒ කොටසේ උත්තරේ B. ඕන කෙනෙක් මතක් වෙන්න ඕන ලියා ගන්න. සා චලිතයක කෙළවරේදී ශනික නිශ්චලයි කියලා. සා චලිතයක කෙළවරේදී ශනික නිශ්චලයි. අවශ්‍ය නම් විතරයි ලියන්න පුතේ. සා චලිතයක කෙළවරේදී ශනික නිශ්චලයි. හරි. ඊට පස්සේ ළමයි ද්‍රව පෘෂ්ඨයේ වේගය අවම වන මොහොතේදී පරාවර්තිත ධ්වනි තරංගවල සංඛ්‍යාත කීයද? මෙයාගේ ඔය කියන ප්‍රවේගය අවම වන මොහොතේ පරාවර්තිත තරංගවල සංඛ්‍යාත එහන්නේ. මෙන්න තර්කේ. මෙයා පිට කරන්නේ කිලෝහර්ට්ස් 681. මේ ප්‍රභවය කොහොමත් නිශ්චලයි. ද්‍රව පෘෂ්ඨය ඔය කියන මොහොතේ ශනික නිශ්චලයි. හරි. මෙයත් නිශ්චලයි මෙයත් නිශ්චලයි නම් ඒ වෙලාවේ ඒ දෙන්න අතර සාපේක්ෂ චලිතයක් නැහැ. එහෙනම් ඩොප්ලාචරණය වෙන්නේ නැහැ. සාපේක්ෂ චලිතයක් තියෙන්නේ මේ පුතේ. අර කොහොමත් නිශ්චලයි මේ කියන මොහොතේ උඩම පිහිටුමේදී එයත් ශනික නිශ්චලයි. ඩොප්ලාචරක වෙන්නේ නැහැ කියන්නේ මොකද ඒකේ තේරුම පුතේ? පරාවර්තිත එක්කෙනාගේ සංඛ්‍යාතේ සැබෑ එකම තමයි. 680යි කිලෝහර්ට්ස්ම තමයි. ලියා ගන්න. වරහන් අස්ස ලියා ගන්න. 680 කිලෝහර්ට්ස් කියලා ලියලා උත්තරේ වරහන් අස්ස ඕන ලියා ගන්න. ද්‍රව පෘෂ්ඨයේද නිශ්චල නිසා සාපේක්ෂ චලිතයක් නැත.
ද්‍රව පෘෂ්ඨයේද නිශ්චල නිසා සාපේක්ෂ චලිතයක් නැත. එම නිසා ඩොප්ලර් ආචරණයක් නොවේ. එම නිසා ඩොප්ලර් ආචරණයක් සිදු නොවේ. පුතේ පිටකල සංඛ්‍යාත කිලෝ 680 නම් එහෙන එකත් හරියටම 680. තේරුණා? රයිට්. යා ඉස්සරහට. ඉතුරු ටික ඔයගොල්ලෝ කියලා තියෙන පුතේ දැන් අහගෙන ඉන්න. මේ මුලින්ම අහනවා පුතා ද්‍රව පෘෂ්ඨය මතදී ද්‍රව පෘෂ්ඨය වීවේගෙන් පහළ යමින් තියෙන මොහොතක් නම් ඒ වෙලාවේ ද්‍රව පෘෂ්ඨයේ මතදී දෘශ්‍ය වන සංඛ්‍යාතය කීයද? f dash. ළමයි නිරීක්ෂකයා නිශ්චලයි. නෙවෙයි වීවේගයෙන් පහළ යනවා. නිරීක්ෂකයාට සාපේක්ෂව තරංග වේගය. තරංගයේ වේගය පල්ලෙහාට u, නිරීක්ෂකයාගේ වේගය පල්ලෙහාට v. හරි. නිරීක්ෂක සාපේක්ෂ තරංග වේගය u අඩු කිරීම v. බෙදෙනා ප්‍රභවයට සාපේක්ෂව තරංගයේ වේගය. ප්‍රභවය නිශ්චලයි. ප්‍රභවයට සාපේක්ෂව තරංග වේගය u ම තමයි. ප්‍රභවය නිශ්චලයි යාට සාපේක්ෂව තරංග වේගය u අකුර. ගුණ කිරීම පුතේ සැබෑ සංඛ්‍යාත f බිඳුව කියලා ලියමු. හරි. ඒක b කැලේ අහනවා නැවත ඒක ද්‍රව පෘෂ්ඨයේ වැදිලා පරාවර්තන වෙලා අනාවරකයට ලැබෙනවලු. අනාවරකයට ග්‍රහණය වෙන සංඛ්‍යාත f ඩබල් ඩෑෂ් කියලා කියමු. දැන් මෙතනින් තරංග පිට වෙච්ච නිසා මෙයා ප්‍රභවය. මෙයා නිරීක්ෂකයා. නිරීක්ෂකයා නිශ්චලයි. නිරීක්ෂකයට සාපේක්ෂව තරංග වේගය මේ u කියන එක බෙදනවා මොකෙන්ද පුතේ? ප්‍රභවයට සාපේක්ෂව තරංග වේගය. තරංග වේගය ඉහළට u, ප්‍රභව වේගය පහළට v, ප්‍රතිවිරුද්ධ දිශා නම් එකතු කරනවා u එකතු කිරීම v. සැබෑ සංඛ්‍යාත ගන්න මේ ගත්ත f dash කියන එක. ඊළඟ පුතේ u බෙදීම u ධන v ගුණ කිරීම අර කී f dash මෙතනින් ආදේශ කරමු. u ඍණ v බෙදීම u වරක් f not කියන. දැන් u අකුර කැපෙනවා. හරිද? මෙතනින් ලියන්නම්කො මං එනම් ඉතුරු වෙන්නේ u ඍණ v බෙදීම u ධන v වරක් f not කියන. ඊළඟ c කැලේ අහලා තිබෙ මොකද්ද? ඒ වෙලාව දුන්නා කියවන්න. c කැලේ අහන්නේ මේ අනාවරකයට. නැත්නම් යානේ ඇත්ත තරංග පිට කරපු කෙනා. හරි එයාට දැනෙන නුගැසු සංඛ්‍යාතය. මේකනේ එයා පිට කරන්නේ f බිඳුව. ද්‍රව පෘෂ්ඨයේදී ඒක ද්‍රව පෘෂ්ඨය දැනෙන f dash විදිහට. නැවත ඒක මෙයාට ග්‍රහණය වෙන්නේ f double dash විදිහට. ඒතර මෙයාට f not එකේ f double dash එකේ වෙනස තමයි නුගැසු සංඛ්‍යාතය වෙන්නේ. එයා පිට කරන f not නැවත අර ග්‍රහණය වෙන f double dash ඔන්න ඔය දෙකේ වෙනස. මෙතන වෙන ඈත් වීමක් මේක වෙන ඈත් වීමක්. මේ රූප සරණ හැටියට ඈත් වීම වෙන වෙලාවකට සංකේත අඩු වෙලා යහෙන්නේ. අනිත මේ ප්‍රකාශනෙ උත් පේනවා. f double dash එන ප්‍රකාශන උත් පේනවා. f not බෙදන්න තියෙන ගාන ලොකුයි නැවත ගුණ කරන් තියෙන ගානට වඩා. එතන f not වඩා අඩු උත්තරයක් f double dash එන්නේ. ඒ නිසා මේකේ නුගැසුම් සංකේත ගද්දි පුතේ අඩු කරන්න ඕනේ f not ගෙන් f double dash. f not ලොකුයි ඈත් වීමක් නිසා f double dash එක අඩුයි. එහෙනම් නුගැසුම් සංඛ්‍යාතට ගන්න පුතේ f not වලින් අඩු කරලා f double dash. පුතේ f not කියන්නේ මොකක්ද? එහෙම තියන්නේ f not කියලා. f double dash කියන්නේ මොකක්ද? මේ කියන එක. මේක සුළු කරලා ඉතා පැහැදිලිවම ඔයාලා තේරෙන f not පොදු සාධකය එළියට ගන්න. ඉස්සර එක ඉලක්කමක් අඩු කිරීම මෙතනින් u අඩු කිරීම v එකතු බෙදීම u ධන v එකක් ඒ. හරිද? පුතේ එන fb සමානයි කියලා ලියනකොට පුතේ f not ගත්තා පොදු සාධකෙද එළියට පොදු හරය ගත්තම u ධන v එනවා පුතා. ඒ u ධන v එක මෙතනට ගියා u ධන v වුණා. ඍණ u එකක් මෙතනින් ආවා.
ඍණයි ඍණයි ගුණ කරලා එතන ධන v එකක් ආවා. හරි. u ධන v මෙතනට ගියානේ. ඍණ u ධන v එකක් ආවේ. u ට u කැපුණා. ඉතුරු වෙන්නේ පුතා v v 2v වෙනවා. 2v f not බෙදන්න මොකෙන්ද පුතේ? u ධන v වලින්. හරිද? ආයෙත් පොඩ ප්‍රශ්න කියලා බලන්න ඕකමද තියෙන්නේ කියලා. ඕකමද තියෙන්නේ. ඕකම නෙවෙයි. එයාලා කියන උපකල්පනයක් කරන්නලු පුතේ සිම්බල් u ට වඩා v ඉතා කුඩයි කියලා. u ට වඩා v ඉතා කුඩයි නම් u ට v එක්කහුව කරාට ඒක ආසන්න u ම තමයි. v ඉතා කුඩයි නම් දැනෙන්නේ නැහැ නේ පුතේ. නේ? u ධන v කෙනක ආසන්න u කියලාම ගන්න බලන්න. v ඉතා කුඩා හින්දා ඒක එක්කහුව කළා දැනෙන්නේ නැහැ. එහෙනම් u ධන v වෙනකොට u කියලා දානවා පුතේ. එහෙනම් fb සමානයි කියලා ඉන්නේ මොකක්ද? 2v f not බෙදීම මොකක්ද පුතේ? u ධන v ට ආසන්න u කියලාම ගත්තා. ඔන්න ප්‍රකාශනය. පැහැදිලි? රයි. ඇඳලා කොටස කරනවා. අදමු. මුලින් ප්‍රභවය ධ්‍රුව පෘෂ්ඨයේ වෙලාවේ නිරීක්ෂකයා. right තරංගයේ වේගය u සංකත f බිඳුව මෙහා පහළ යන වේගයේ සිම්බල් v මේක ප්‍රභවයේ s මෙහා නිරීක්ෂකයා o. ලියා f dash කියලා ලියමු. නිරීක්ෂකයට සාපේක්ෂව තරංගයේ වේගය u අඩු කිරීම v u අඩු කිරීම v බෙදන්න ප්‍රභවයට සාපේක්ෂව තරංග වේගය ප්‍රභවයේ නිශ්චල නිසා පුතේ ප්‍රභවයට සාපේක්ෂව තරංග වේගය මේ කෙන u අකුරම තමයි. ගුණ කරා සැබෑ සංඛ්‍යාතය මොකද්ද පුතේ? f not කියන එක. හරි ළමයි හරි ඉවරයි නේ එක. දැන් පරාවර්තිත එකේ විස්තරය අඳගමු. දැන් මෙතනින් තරංග පිට වෙන හින්දා මෙයා ප්‍රභවේ අරයා නිරීක්ෂකය. පහළ යන වේගය v ඉහළ යන තරංග වේගය u f dash කියලා යන පුතේ. ගන්න එන f double dash කියලා. නිරීක්ෂකයා නිශ්චලයි එයාට සාපේක්ෂ තරංග වේගය u අකුර බෙදුවා ප්‍රභවයට සාපේක්ෂ තරංග වේගය u ප්‍රභව වේගය පල්ලෙහාට v u ධන v ගුණ කළ f dash වලින්. right ඔම හදාන යන f dash එක මෙතන දාලා සුළු කරගෙන ගිහිලා මේකට ගෙනලා පෙන්නන්න. හරි ඊළඟට නහන්නේ පුතේ ඇසෙන නුගැසුම් වල සංඛ්‍යාත කීයද කියලා. මෙන්න මේක. ඔය කොටස කරගෙන යමු. පසර උපකල්පනය දාලා මෙතනට ඌනණය කරලා පෙන්නන්න. කරaya. මෙතන මුලින් ගේන්නේ. හරිනේ? මෙතන ගෙනාන පස්සේ ලියන්න. u ට වැඩි ඉතා කුඩා සිම්බල් v විට u ධන v ආසන්නව සමානයි සිම්බල් u. එම නිසා fb කියලා ලියන 2v f not බෙදීම u කියලා. 2v f not බෙදීම u. යා ඉස්සරහට යමු d කොටසට යන්න.
කියව ගන්න. ද්‍රව පෘෂ්ඨයේ කුමන පිහිටීමේදී AB කියන පිහිටුම් දෙකට අදාළ වහන්නේ උපරිම නුගැසුණු සංඛ්‍යාතයක් අනාවරණය කළ හැකිද? මේ හැරෙමු. මේකේ තියෙන මේ 680 කිලෝහර්ට්ස් කියලා මේක කියන්නේ නියතයක්. දුනිමේකේ 340 කියන එක නියතයක්. සිවල් V කියන්නේ ද්‍රව පෘෂ්ඨයේ ඉහළ පහළ යන වේගය කියන එකනේ පුතේ. ද්‍රව පෘෂ්ඨයේ ඉහළ යන පහළ යන වේගය කියන එක මොහොතින් මොහොත වෙනස් වෙනවා. සලනුවර්තී චලිතයේ පුතේ ප්‍රවේගය මොහොතින් මොහොත වෙනස් වෙනවා. හරිද? එතන V වෙනස් වෙන විදිහටම නුගැසුණු සංකේත වෙනස් වෙන්න එපා. V වෙනස් වෙන විදිහට නුගැසුණු සංකේත F0 එක වෙනස් වෙන්න. FB එක වෙනස් වෙන්න. අහන FB වැඩිම වෙන්නේ කොයි වෙලාවටද? ඉතින් ඒ ප්‍රකාශනට අනුව බලා ගන්න. FB කියන එක වැඩිම වෙන්න ඕනේ සිම්බල් V වැඩිම වෙන වෙලාවට. මේ දෙන්න නියතද ගන්න. ඉතින් සිම්බල් V කියන එක නෑ වැඩිම වෙන්නේ පුතේ සර අනුවර්තී චලිතයක කේන්ද්‍රෙදී. කේන්ද්‍ර හරහා යන වෙලාවෙනේ. එහෙම නේද? එහෙනම් ඔය රූපේ පෙන්ලා දෙන AB ලක්ෂ දෙකෙන් කොතනද? කොතනද? A කියන ලක්ෂයේදී. රයිට්. ලියා ගන්නකො එන. D කියලා ලියා ගන්න පොඩි විස්තරයක්. සිම්බල් FB උපරිම වන්නේ බීට් ෆ්‍රීකවන්සි එක උපරිම වන්නේ සිම්බල් V උපරිම වන ඒ පිහිටුමේදී සිම්බල් V උපරිම වන ඒ පිහිටුමේදී රයිට්. ඒකෙම අහනවා මේ සංඛ්‍යාත හර්ට්ස් 600 නම් රයිට් ඒ නුගැසුණු සංකේත හර්ට්ස් 600 නම් මේක මේ මිනිස් කනට ඇහෙන එකක් එහෙම කතන්දරයක් නෙවෙයි නේද? හර්ට්ස් 10ට වඩා වැඩි වෙන්න බෑ කියලා කතාවක් නැහැ. උපකරණයක් මේ තියෙන්නේ. එහෙම පිහිරීමේදී ද්‍රව පෘෂ්ඨයේ ප්‍රවේගී විශාලත්වය සොයන්නේ. එහෙනම් මේක දාමු මේ බලන්න. නුගැසුණු සංකේත 600යි 2යි එම පිහිරීමේදී ද්‍රව පෘෂ්ඨයේ වේගය දන්නේ නැහැ. හොයන්න තියෙන එක F0 680 කිලෝහර්ට්ස් කියන 680ක් 10 3යි බෙදන්න ඕනේ මොකෙන්ද පුතේ තරංග වේගය 340යි. දැන් ඔක සුළු කරලා V අකුර හොයමු. පටන් ගන්න. සිම්බල් FB සමානයි 2V බෙදීම U වරක් F0 කියලා. 2V බෙදීම U වරක් F0. නුගැසුණු සංඛ්‍යාත කියන එක 600 සමානයි දෙවරක් V. සැබෑ සංඛ්‍යාතේ 680 කිලෝහර්ට්ස් නේ 1000න් ගුණ කරා බෙදුවා තරංග වේගය 340. හරි මම සුරු කළා කියන්නේ. අමාරු නෑනේ සුරු කරන්න පුතේ. ඔය ලස්සන 680 එහෙම දීලා තියෙනේ පුතේ 340ත් එක්ක කපා ගන්න බෑ. පුතා 0.15යි. 0.15යි. කේන්ද්‍රය හරහා ද්‍රව පෘෂ්ඨයේ යන වේගය 0.15යි m ශ්‍රේණි 1යි. 0.15යි m ශ්‍රේණි 1. ෂේ. යන්නේ ඉස්සරහට. ඊ කොටස ද්‍රව පෘෂ්ඨයේ දෝලනවල සම්පූර්ණ ආවර්ත කාලයක් තුල අනාවරකය මගින් මඩින් ලබන නුගැසුණු සංඛ්‍යාතයේ අගය කාලයේ ශ්‍රිතයක් ලෙස දල සටහනක දක්වනවා. ද්‍රව පෘෂ්ඨය ඉහළ පහළ යනකොට නුගැසුම් වල කාලය සමග වෙනස් වීමේ ප්‍රස්ථාරය. කාලය සමග නුගැසුම් වෙනස් වීමේ ප්‍රස්ථාරය එක ආවර්ත කාලයක් සඳහා ඇදලා පෙන්වන්නලු. බලාගමු. මෙන්න ප්‍රකාශනය. හරි නුගැසුම් වල ප්‍රකාශනය මේක. ද්‍රව පෘෂ්ඨය අපි හොඳටම දන්නවා මෙහෙම සලානුවර්තී ලෙස පැද්දෙද්දී හරි ඔය ආකාරයෙන් පැද්දෙද්දී මෙතන ශනික නිශ්චලයි. මෙතනින් පල්ලෙහාට යනකොට වේගය මැක්සිමම්. මෙතනදී ආය ශනික නිශ්චලයි. ආය මෙතන උඩට එද්දී වේගය මැක්සිමම්. බිඳුවයි මෙතනින් පහළ යද්දී මැක්සිමම් ආය උඩට එද්දී මැක්සිමම්. නේද? එතකොට අපි චලිත ඇරඹුවේ උඩ කෙළවරේ කියලා හිතලා අඳිමු ඈ උඩම කෙළවරේ ඉඳලා පටන් ගත්තේ කියලා හිතලා උඩම කේදී සිම්බල් v බිඳු නිසා නුගැසුම් බිඳු වෙන්න බෑ හරි ඊට පස්සේ පල්ලෙහාට යනකොට එන්න වේගෙ වැඩි වෙනවා
කේන්ද්‍රයේදී වේගය උපරිම වෙනවා. වේගෙන් එන්නේ වැඩි වෙනවා නම් නුගැසුණුත් වැඩි වෙන්න ඕනේ. නුගැසුණු සංඛ්‍යාත. ආයෙ මෙතනින් එහාට ටික යනකොට පුතේ වේගෙන් එන්න අඩු වෙන්නේ. එහෙනම් නුගැසුණු සංඛ්‍යාතේ අඩු වෙන්න ඕනේ. එහෙනම් අටම කෙලවරදී ආයම සරයක් වේගේ බිඳුව වේදී නුගැසුමුත් බිඳුවක් වෙනවා. හරිද? තාම එක ආවර්ත කාලයක් ඉවර නෑ. තාම ආවර්ත කාලෙන් භාගය ඉවර. කාලය සමග නුගැසුම් වල විශාලත්වය, නුගැසුම් සංඛ්‍යාත විශාලත්වය. මෙතනින් පටන් ගත්තා නුගැසුම් බිඳුවයි. මෙතනින් මෙතනට එද්දි වේගය වැඩි වෙලා උපරිමයට එනවා. නුගැසුණුත් ඒ වෙද්දි උපරිමයි. ආයෙ මේ ටික පල්ලෙහාට යද්දි වේගය අඩු වෙලා වේග බිඳුවට එද්දි නුගැසුණුත් බිඳුවට එනවා. ඔන්න ආවර්ත කාලේ භාගයක් ඒ වෙද්දි ඉවරයි. හරිද? ඊළඟට ආයෙ මෙතනලා මේක උඩට එනකොට මෙහාට එනකොට වේගෙන් දෙන්න වැඩි වෙනවා. වේගය වැඩි වෙනකොට නුගැසුණුත් වැඩි වෙන්න ඕනේ. කේන්ද්‍රදී වේගය උපරිම වෙනකොට නුගැසුණුත් උපරිම වෙන්න ඕනේ. තේරුණා? එහෙනම් ආයෙ නුගැසුණු උපරිමයකට යනවා. ඊට පස්සේ මෙතනින් එහාට කායසරයක් උඩට එනකොට පුතේ වේගය කෙනක එන්න අඩු වෙනවා. වේගය අඩු වෙනකොට නුගැසුණුත් අඩු විය යුතුයි. හරි? ආයෙ ඔන්න ආවර්ත කාලේ එකක් ඒ වෙද්දි ඉවර වෙනවා. මේ උපරිම නුගැසුම් වාර්තා වෙන්නේ මේ කේන්ද්‍රය හරහා පල්ලෙහාට යන කේන්ද්‍රය හරහා උඩහට එන අවස්ථා දෙකේදී. හරිද? මේක ත්‍රිකෝණ හැඩ වගේ හැඩ ඉන්න බෑ පුතේ. ඔය වගේ හැඩ තමයි එන්න ඕන. සයින් කෑලි වගේ. හේතුව සාආච පාඩමේ ඉගෙන තියෙන විදිහට විස්ථාපන කාල, ප්‍රවේග කාල, ප්‍රස්ථාර අපි ඒ කාලේ යන්දා. වේග කාලේ ඒවා ත්‍රිකෝණ වගේ නෙවෙයිනේ ආයේ පුතේ. ඔය කොසයින් හැඩ යන්නේ ආවේ. ඒතර වේගේ වෙනස් වෙන විදිහටමයි FB කෙනක වෙනස් වෙන්නත් ඕනේ. රයිට්. අපි මේකකුත් දාගමු. පස්සේ බලද්දි තේරෙනවා නේද පුතේ? මේකක් දාගෙන පුතේ කාලය සමග FB ගේ ප්‍රස්ථාරය. ඇඳ ගන්න එක සරණාර්ථී චලිතක චක්‍රයක් කියන එක ඇඳ ගන්න පුතේ. කොල්ලෝ ධ්‍රුව පුෂ්ටි ඉහළ පහළ යන එකේ චක්‍රයක් ඇඳ ගන්න. හරි. බිඳුව Vmax බිඳුව Vmax බිඳුව. ලිව්වනම් හරි මෙහෙම පොඩි වාක්‍යයක් ඇල්ලලා. සිම්බල් V වෙනස් වන ආකාරයටම FB වෙනස් වෙයි. සිම්බල් V වෙනස් වන ආකාරයටම FB වෙනස් වෙයි. වේග වෙනස් වන විදිහටම FB වෙනස් වෙන්න ඕනේ. වේග අඩු වැඩි වෙන ගානට ඒ වගේම FB එකත් අඩු වැඩි වෙන්න ඕන. රයිට්. අද ගන්න පුතේ කාලය සමග FB කියලා. එක ආවර්ත කාලයක් සඳහා ඇදලා පෙන්න. හරි. ඉවරයිනේ? ඉස්සරහට යමු. දැන් අහන්නේ නුගැසුම් වල සංඛ්‍යාතයේ අනුයාත ශුන්‍යයගේ දෙකක්. අනුයාත ශුන්‍යයන්. නුගැසුම් වල අනුයාත ශුන්‍ය දෙකක් ගැන මෙතනයි වගේනේ. අනුයාත ශුන්‍ය දෙකක් අතර කාල අන්තරය 0.15. මෙතනයි කාල අන්තරය 0.15. එහෙනම් රැලිති වල සංඛ්‍යාතය අහනවා. රැලිති වල සංඛ්‍යාතය. ලේසි. මෙතනයි කාල අන්තරේ t බෙදීම දෙකනේ. හරිද? එහෙනම් ඔය කියන t බෙදීම දෙක තමයි 0.5යි කියලා කියන්නේ. එහෙනම් t කෙනෙක් ගත්තාම හරස් ගුණ කරලා 0.1යි තක්පර. එහෙනම් තරංග සංඛ්‍යාතය ගන්න f1 එකයට t දාලා 1යට 0.1 කියන්නේ පුතේ සංඛ්‍යාත හර්ට්ස් 10යි. තරංග වල සංඛ්‍යාත හර්ට්ස් 10යි. කරගන්න. t බෙදීම දෙක කියන එක ගැනලා සමාන කරමු 0.5කට. right. t බෙදීම දෙක සමාන කළා 0.5කට. ඒක හරස් ගුණ කරලා ගත්තාම t වලට 0.1ක උත්තරයක් ඒවි ආවර්ත කාලයට. හරි. ආවර්ත කාලය දන්නකොට පුතේ ඒකෙන් සංඛ්‍යාත හොයන f සමාන 1ට t දාලා t ට 0.1 දාන්න. පුතේ සංඛ්‍යාත හර්ට්ස් 10යි.
රැලිති වල සංඛ්‍යාත හර්ට්ස් 10. යන්නේ ඉස්සරහට. තව තියෙනවා. කුඩා තරංග ආයාමයන් සඳහා ද්‍රව පෘෂ්ඨයක් වඳ රැලිති වල වේගයට ඔන්න සූත්‍රය දීලා තියෙනවා. ඒක අපේ සිලබස් එකේ අහුවෙන සූත්‍රයක් නෙවෙයි. 2 පයි t බෙදීම ලැම්ඩා රු. එයාලා දීලා තියෙන සූත්‍රය. හරි? මොනවද මේ කියන්නේ ගොල්ලෝ? t කියන්නේ පෘෂ්ඨික ආතතිය, ලැම්ඩා කියන්නේ තරංග ආයාමය, රු කියන්නේ ඝනත්වය. ලැම්ඩා දෙනවා 12 මිලිමීටර්ලු, රු 13600යිලු, t හොයන්නලු. බලන්න. ලැම්ඩා දීලා රු දීලා t අහනවා. එහෙනම් අපිට අවශ්‍යයි v. හරි? කොහේ හරි අපි v හොයලා තියනවද මේ වෙද්දි? කොහේ හරි අපි v හොයලා තියනවද? හොයලා තියනවද නැද්ද? v එක. අහුවත් ළමයි කියයි ඔව් හොයලා තියනවා. මේ හොයලා තියන්නේ කියලා. වැරදි. ඔය v වෙනයි මෙතන කතා කරන v වෙනයි. මෙතන v කියන්නේ ද්‍රව පෘෂ්ඨයේ සාආචර ලෙස ඉහළ පහළ යද්දී ද්‍රව අංශුවක් කේන්ද්‍ර පසු කර යන වේගය. ද්‍රව අංශුව කේන්ද්‍ර හරහා යන වේගය Vmax කියලා එක නෙවෙයි තියෙන්නේ අර. ඒක වෙනයි රැල්ති තරංගවල වේගය කියන එක වෙනයිනේ. අංශුව සාආචරය දෙනකොට දෙක කෙළවරදී වේග බිඳු මැදදී වේග උපරිමයි අනික් තැන්වල වේගය වෙන මොකක් හරි අගයක්. රැලිති වල වේගය කියන එක එහෙම වෙනස් වෙන කෙනෙක් නෙවෙයි. රැලිති වල වේගය මොකක් හරි එක අගයක් තියෙනවා. ඒක දන්නේ නැහැ. ඒක 0.5 නෙවෙයි. එහෙනම් ඒක හොයන් ඉන්න ඕනේ පුතේ විසර f ලැම්ඩා දාලා. ඒක තමයි කලින් අන්තිමට සංඛ්‍යාතය 10 කියලා ගන්න වෙන්නේ. හොයන්න කිව්ව ඒකට. ලැම්ඩා 12 මිලිමීටර් 12000න් බෙදලා තියන්න ඕනේ. හරි? මිලිමීටර මීටර කරන්න බෑ 0.12යි වේගය. හරි? දැන් වේගය 0.12 දානවා පුතේ. හරි? 2යි ඒගොල්ලෝ කියනවා පයිට 3 ඉලක්කමක් ගන්නලු. t බෙදීම ලැම්ඩා ආයෙත් ලැම්ඩා ඕන වෙනවා මිලිමීටර 12යි 12යි 10 3යි රසදියේ ඝනත්වය කියන එක 13600යි ද්‍රවයේ ඝනත්වය. ඔයා මේක සුළු කරන්න පුතේ. හරිනම් ඒකක ආදේශ කරලා සුළු කරගෙන ගියොත් හරියට මෙයාගේ ඒකකේ මොකද්ද කියලා වාට එනවා. මොකද අපි තාම පෘෂ්ඨික ආතතිය කියන එක නගේ ඒකකේ දන්නේ නැහැනේ. එතන මේගොල්ලෝගේ ඒකක එක් ආදේශ කරගෙන ගියා නම් සෙට් වෙනවා මෙයාගේ ඒකකේ මොකද්ද කියලා. මම දැන් කියන්නම් සුළු කරන් ගිහිල්ලා t ගේ උත්තරේ එන්නේ පුතේ පෘෂ්ඨික ආතතිය කියන එක නගේ ඒකකේ මීටරයට නිව්ටන් කියලා ඒකකය. මීටරයට නිව්ටන්. හරි. මුලින්ම පටන් ගන්න පුතේ විසර f ලැම්ඩා දාලා v හොයලා. රැලිති තරංගවල වේගය හොයන් ඉන්න වෙනවා. හරි? f ට 10 දාලා ලැම්ඩා 12 බෙදීම 1000 දාලා බිඳුව සුළු කරලා 0.12 කියලා අරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ සූත්‍රයට අගයන් දාලා පුතේ සුළු කරගෙන යන්නේ. රයිට්? කරා යන්නේ පුතේ සුළු කිරීම කරමු නේද පුතේ? දුව කීයදායි? 0.3යි 9යි නිව්ටන් මීටර ඉන එක. දා. ආද පුතේ 0.39යි නිව්ටන් මීටර ඉන එකලු. රයිට්. ඒ ගාන ඉවරයි එතනින්.